නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද අපේ සූත්‍ර සංභාෂණය දේශනා මාලාවේ 3 වෙනි දවසේ අපි ඉගෙන ගනිමින් ඉන්නේ සූත්‍ර නිපාතය සුත්ත නිපාත පාළිය සුත්ත නිපාත පාළිය ගැන අපි ලොකු විස්තරයක් ඉගෙන ගත්තා පළවෙනි දේශනාවේදී සුත්ත නිපාතය කියලා කියන්නේ මොන නිකායේ පිහිටලා තියෙන පොතක්ද ඊට පස්සේ ඒකේ අන්තර්ගතය මොනවද මේ වගේ දේවල් අපි දීර්ඝ විදිහට ඉගෙන ගත්තා ඉන් පස්සේ දෙවනි දේශනාවේදී අපි සුත්ත නිපාතයේ පළවෙනි සූත්‍රය ඒ කියන්නේ උරග සූත්‍රය ඉගෙන ගන්න පටන් ගත්තා. උරග සූත්‍රයේ පළවෙනි ගාථාව විතරක් අපි බොහොම විස්තරාත්මක විදිහට ඉගෙන ගත්තා. ඒ අනුසාරයෙන් සූත්‍ර නිපාත අටුවාවේ විස්තර වෙන බොහොම ගැඹුරු ධර්මකාරණා කිහිපයකුත් අපි ඉගෙන ගත්තා අනුසය වගේ ධර්ම පිළිබඳව. ඉතින් අද දවසේ අපිට යෙදලා තියෙන්නේ ඒ උරග සූත්‍රයේම ඊළඟ ගාථාවන් ඉගෙන ගන්න එක. ඉතින් අද දවසේ පාඩමට යන්න කලින් දේශනාව, කියන්නේ දෙවනි දේශනාව සම්බන්ධව එක මහත්මයේ ගැටලුවක් යොමු කරලා තිබුණා අපේ ගෲප් එකකට. ඒකේ අහලා තිබුණේ මේ ඕරපාරං කියන වචනය. ඕරපාරං කියන වචනය. සෝ භික්ඛු ජහාති ඕර පාරං උරගෝ ජින්නමිවත් තචං පුරාණං කියලානේ ගාථාව වෙන්නේ. මෙන්න මේ ගාථාවේ අපි අර්ථ දීපු විදිහ ඕර පාරං කියන එකට අර්ථ දුන්නේ පින්වතුන්ට මතක ඇති නෝට් එක ළඟ ඇති පංච ඕරම් භාගය සංයෝජන සංඛ්‍යාත ඕරිම තීරය කියලා. ඕරිම තීරය කියන්නේ මෙතෙර කියන එක මේ පැත්තේ තීරය කියන එකනේ. ඉතින් එහෙම තමයි අපි අර්ථ දුන්නේ. නමුත් වෙනත් ග්‍රන්ථවල විශේෂයෙන්ම ඉංග්‍රීසි පරිවර්තනයේ වෙනම පරිවර්තනයක් තියෙනවා මේ ඕරපාරං කියන වචනයට. ඉතින් ඒක කොහොමද තේරුම් ගන්න ඕනේ කියලා ගැටලුවක් විමසලා තිබුණා. ඉතින් පින්වතුනි ඒක වෙලා තියෙන්නේ ඕරපාරං කියන වචනේ විස්තර කරන අටුවාවෙම දෙආකාරයකට මේක විස්තර වෙලා තියෙනවා. ඕරපාරං කියන වචනේ දෙආකාරයකට විස්තර වෙලා තියෙනවා. මෙන්න මේ වචනය. සෝ භික්ඛු ජහාති ඕරපාරං. ඉතින් පින්වතුන්ට පේනවා අපේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ මේ ඕරපාරං කියන වචනය පරිවර්තනය කරලා තියෙන්නේ පංචෝරම් භාගය සංයෝජන සංඛ්‍යාත ඕරපාරය ඕරිම තීරය. ඕරිම තීරය කියලා තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඕරිම තීරය කියලා කියන්නේ මෙතෙරට මෙපිට තියන්නා වූ තීරයට තමයි ඕරිම තීරය කියලා කියන්නේ. ඉතින් මේ විදිහට පරිවර්තනය කරන්න හේතුව අටුවාවේ මේ ඕර පාර කියන වචනය විස්තර කරනකොට මුලින්ම දීලා තියෙන අර්ථය තමයි මේ අර්ථය. මුලින්ම දීලා තියෙන අර්ථය මේ අර්ථය. එතනින් එහාට ගිහිල්ලා අටුව අර්ථකතාව තවත් අර්ථයක් මේ ඕර පාර කියන වචනයට දෙනවා. ඒක දෙන්නේ කොහොමද? ඕර පාර කියලා කියන්නේ පාලි වචනයක් නේ. මේක අපිට හුරු නැහැ. පාර කියන වචන නම් ටිකක් හරි හුරුයි. පරතර වගේ සිංහල වචන තියෙන හින්දා. නමුත් ඕර කියන වචනේ අපිට හුරුම නැහැනේ. ඉතින් පාලි භාෂාවෙන් මේ ඕර කියන වචනේ සහ පාර කියන වචනේ ගත්තට පස්සේ මුලින්ම පාර කියන වචනට අපි යම්. පාර කියන වචනය සාමාන්‍යයෙන් පොදුවේ ගංගක හෝ වෙනත් මුහුදක හෝ තීරය තෙර හඳුන්වන්න පාර කියන වචනය පාවිච්චි කරනවා. පොදුවේ පාර කියන වචනේ පාවිච්චි කරනවා. ඕර කියන වචනය පාවිච්චි කරන්නේ හැම වෙලාවෙම තමන්ගේ පැත්තේ තියෙන දෙයක්. ඒ කියන්නේ මෙපිට තියෙන දෙයක් ගැන කතා කරන එක තීරයක් වෙන්න පුළුවන්. ඒක වෙනත් දෙයක් වෙන්න පුළුවන්. තමන්ගේ පැත්තේ තියෙන දේ හඳුන්වන්න තමයි ඕර කියන වචනය පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම බැලුවහම ඕර කියන්නේ තමන්ගේ පැත්තේ තියෙන දෙයට, පාර කියන්නේ තීරයට. ඉතින් තමන්ගේ පැත්තේ තියෙන තීරය නැත්නම් මෙතෙර කියන අර්ථය ඕර පාර කියන වචනෙන් එනවා. ඕර පාර කියන වචනෙන් එනවා. එතකොට මෙතෙර කියන්නේ මොනවද කියන එක අර්ථකථාව විස්තර කරන්නේ
අපිට දුරු කරන්න පුළුවන් කෙලෙස් හැර වෙන දෙයක් දුරු කරන්න බෑ. ඉතින් කෙලෙස් අතර මෙතර තියෙන කෙලෙස් කියලා කියන්න සුදුසු කාමච්ඡන්ද ව්‍යාපාදාදී කාම ලෝකය සම්බන්ධ කෙලෙස් වලට ඊට ඉහළ බ්‍රහ්මතල වල සත්‍යයන් උපදවන කෙලෙස් වලට අපි කියනවා ඕනම් පාරතීරය කියලා අපිට නමක් දෙන්න පුළුවන්. එතෙර කියලා. ඉතින් මේ තමයි අර්ථ කතාවේ කියලා තියෙන පළවෙනි ක්‍රමය. නමුත් pāli භාෂාවේ මේ අපි දන්නවා අපි නිතරම දේශනාවලදී කියනවා pāli භාෂාවේ එකම වචනේ අර්ථ කිහිපයක භාවිත වෙන්න පුළුවන්. එකම වචනේ අර්ථ කිහිපයක භාවිත වෙන්න පුළුවන්. ඒක සිංහල භාෂාවේ උනත් තියෙන ඕනෙම භාෂාවක තියෙන ලක්ෂණයක්. ඉතින් pāli භාෂාවේ විශේෂයෙන් මේ ලක්ෂණය තියෙනවා සමහර වචන වලට එකම වචනයකට අර්ථ 10 12 15 වගේ තියෙන අවස්ථා තියෙනවා. ඒ අදාළ තැනට අනුව අර්ථය ගන්න ඕනේ. ඉතින් මේක අර්ථ කතාවලත් නිතර විස්තර කරනවා. ඒ අදාළ තැනට අදාළ අර්ථය ගත යුතුයි කියන එක. ඉතින් ඕර පාර කියලා කියනකොට පාර කියන වචනේ තවත් අර්ථයක් තියෙනවා. පරතරට පාර කියලා කියනවා. පරතරට පාර කියලා කියනවා පරතරට. ඉතින් එහෙම ගත්තාම පාර කියන වචනෙන් පරතරයි කියවෙන්නේ කියලා සැලකුවොත් එහෙම මෙතන ඕර පාර කියන වචන දෙකෙන් කියවලා තියෙන දෙකක් ගැන. ඕර කියන්නේ මෙතෙර, පාර කියන්නේ එතෙර, පරතෙර. ඉතින් ඒ විදිහට ගත්තාම පින්වතුනි ඒ විදිහට තමයි සමහර ග්‍රන්ථවල පරිවර්තනය කරලා තියෙන්නේ. ඒ අර්ථ කතාවේ එන ඒ විස්තරය රුචි ආචාර්යන් වහන්සේලා ඒ විදිහට පරිවර්තනය කරනවා. ඉතින් එතකොට ඒ අර්ථයෙන් ගන්නකොට අර්ථ කතාවේ මෙතෙර කියලා විස්තර කරන්නේ විශේෂයෙන්ම තමන්ගේ ආත්ම භාවය. තමාගේ ආත්ම භාවය තමයි මෙතෙර. තමන්ගේ පැත්තේ තියෙන තීරය. තමන්ගේ පැත්තේ තියෙන තීරය. තමට නැවතිලා ඉන්න නිතර තණ්හාවෙන් ඇලුම් කරන්න, උපාදානය කරගන්න තියෙන තමන්ගේ පැත්තේ තියෙන තීරය තමයි තමන්ගේ ආත්ම භාවය. එතනින් එහා තියෙන තීරය එතෙර වෙන්නේ අනිත් අයගේ ආත්ම භාව. තමන් ආදරය කරන, තමන් ඇලෙන අයගේ ආත්ම භාව තමයි පරතීරය වෙන්නේ. එතෙර වෙන්නේ. ඉතින් පාලියෙන් කියනවා සකත්ත භාව, පරත්ත භාව. සකත්ත භාවය තමාගේ ආත්ම භාවය තමයි මෙතර වෙන්නේ. ඕර වෙන්නේ. අනුන්ගේ ආත්ම භාවය තමයි එතෙර වෙන්නේ. පාර වෙන්නේ. ඉතින් මේ විදිහට දෙකට කඩලා තියෙනවා. එතනින් එහාටත් මේ ඕර පාරේ නොයෙකුත් විදිහට විස්තර කරලා තියෙනවා. උදාහරණයක් විදිහට මනුෂ්‍ය ලෝකය නම් මෙතෙර, එතනින් එහා තියෙන දිව්‍ය ලෝක ආදිය එතෙර බවට පත් වෙනවා. කාම ලෝකය මෙතෙර විදිහට සැලකුවොත් එහෙම සසරේ ගමන් කරන සත්වයකට රූප ලෝක ආදිය තමයි එතෙර බවට පත් වෙන්නේ. ඉතින් මෙතෙරත් එතෙරත් දුරු කරයි ජහාති ඕර පාරං මෙතෙරත් එතෙරත් දුරු කරයි කියලා තමයි එතකොට අර්ථ දෙන්න වෙන්නේ. අර්ථ දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම අර්ථ දෙනකොට එකෙන් කියවෙන්නේ තමන්ගේ ආත්ම භාවය දුරු කරයි කියන එක නෙවෙයි. ඒ ආත්ම භාවය පිළිබඳව තියෙන කෙලෙස් දුරු කරයි කියන එක. කෙලෙස් දුරු කරයි කියන එක. ඒ වගේම අනුන්ගේ ආත්ම භාව සම්බන්ධව තමන්ට තියෙන කෙලෙස් දුරු කරයි කියන එක. සහ මනුෂ්‍ය ලෝකයේ සම්බන්ධව තමන්ට තියෙන කෙලෙස් දුරු කරයි කියන එක. දිව්‍ය ලෝක ආදියත් සම්බන්ධව තමන්ට තියෙන කෙලෙස් දුරු කරයි. කොහොම හරි මේ ඕරපාර කියන වචනයෙන් අරගෙන තියෙන්නේ කෙලෙස් ධර්මම තමයි. කෙලෙස් ධර්මම තමයි. ඉතින් පළවෙනි ක්‍රමයේදී ඕරපාර කියන මුළු වචනෙන්ම මෙන්න මේ මුළු වචනෙන්ම මෙතෙර ගැනයි කියවෙන්නේ කියලා අර්ථ දුන්නොත් එහෙම එතකොට පංච ඕරම් භාගීය සංයෝජන ඕරම් භාගීය සංයෝජන පහ තමයි එතකොට ගන්න ඕනි. මේ වචන දෙකෙන් ධර්ම දෙකක් ගැන කියවෙන්නේ. ඕර කියන වචනෙන් මේ පැත්තේ තීරය සහ පාර කියන වචනෙන් එතෙර කියන මේ විදිහට අපි අර්ථ ගත්තොත් එහෙම එතකොට පින්වතුනි ඕර කියන එතකොට මේ වචන දෙකේ අර්ථ වෙනස් වෙනවා. ඕර කියන වචනෙන් මේ පැත්තේ තියෙන දේවල් ඒ කියන්නේ තමන්ගේ ආත්ම භාවය, දිව්‍ය ලෝක ආදියට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකය, රූප ලෝක ආදියට සාපේක්ෂව කාම ලෝකය, මේ දේවල් තමන්ගේ කෙලෙස් වලට අරමුණු වන මෙතෙර බවට පත් වෙනවා. අනුන්ගේ ආත්ම භාව, ඒ වගේම දිව්‍ය ලෝක ආදිය, බ්‍රහ්ම ලෝක ආදිය එතෙර බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට ලොකු විස්තරයක් අර්ථ කතාවේ තියෙනවා. මම මේක සංකීර්ණ වෙයි කියලා හිතලා වැඩි වෙයි කියලා හිතලා තමයි කලින් දේශනාවේ මේ විස්තරය නොකළේ. ඉතින් අපි යමු අද දවසේ
දේශනාවට අපිට තියෙන ඊළඟ ගාථාව ඉගෙන ගන්න. මම උත්සාහ කරනවා අද දේශනාවේදී ගාථා 3ක් අවසන් කරන්න. උරග සූත්‍රයේ තියෙන ඊළඟ ගාථා 3. ඊළඟ ගාථා 3 අපිට කොටස් වල වෙන් කරන්න පුළුවන් මේ ගාථායි ගාථාවල තියෙන සමාන ලක්ෂණ සලකලා. ඉතින් අපි එක වගේ ටිකක් එක සමාන ගාථා 3ක් තමයි අද ඉවර කරන්න ලෑස්ති වෙන්නේ. දෙවනි ගාථාව උරග සූත්‍රයේ දෙවනි ගාථාව. යෝ රාග මුදච්චිදා අසේසං භිසපුප්පංව සරෝරුහං විගයිහ සෝ භික්ඛු ජහාති ඕර පාරං උරගෝ චින්නමිවත් තචං පුරාණං. යෝ රාග මුදච්චිදා අසේසං භිසපුප්පංව සරෝරුහං විගයිහ සෝ භික්ඛු ජහාති ඕර පාරං උරගෝ චින්නමිවත් තචං පුරාණං. පින්වතුන්ට පේනවා මේ ගාථාවේ යටපද දෙක. ඒ කියන්නේ ගාථාවේ අපි දන්නවා පාද 4ක් තියෙනවා. ඒ පාද 4න් තුන්වෙනි පාදය සහ හතරවෙනි පාදය කලින් ගාථාවත් එක්ක සමානයි. අපිට අමුතුවෙන් ඉගෙන ගන්න තියෙන්නේ දෙවනි පාදය සහ පළවෙනි පාදය සහ දෙවනි පාදය. යෝ රාග මුදච්චිදා අසේසං භිසපුප්පංව සරෝරුහං විගයිහ කියන මේ පාද දෙක. කොහොමද අර්ථය දීලා තියෙන්නේ කියලා බලමු. යම් මහණෙක් විලට බැස නෙළුම්මල් නෙලන්නාක් සෙයින් පංචකාම ගුණ රාගය නිර්වශේෂ කොට සිඳලන්නේ වේද. මේ තමයි පළවෙනි පාද දෙකේ තේරුම. ඊට පස්සේ ඊළඟ පාද දෙකේ තේරුම කලින් ගාථාවට සම්පූර්ණයෙන් සමානයි. ඒ මහන උරගයකු දි รา ගිය පැරණි සැව හැරලන්නාක් මෙන් පංචෝරම් භාගය සංයෝජන සංඛ්‍යාත ඕර පාරය හැරපියයි. එතකොට අපිට ඉගෙන ගන්න තියෙන අද අමුතුවෙන් පළවෙනි ගාථා පාද දෙකේ තේරුම. යෝ යම් මහණෙක් අපි ඉගෙන ගත්තා. මහණෙක් කියලා මේ සාමාන්‍යයෙන් අපි පරිවර්තනය කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේලාට. නමුත් ඕනෑම සසරින් මිදෙන්න උත්සාහ කරන කෙනෙක් මේ වගේ පදවලට සංග්‍රහ වෙනවා. රාග මුදච්චිදා මේ පදය කඩන්න ඕනි. රාගං උදච්චිදා කියලා සංදියක් වෙලා තියෙන්නේ. රාගං උදච්චිදා. රාගං කියලා කියන්නේ රාගයට පොදුවේ කියනවා නම් ඇලීමට. රාගය කියලා කියන්නේ ඇලීමට. අපි සාමාන්‍යයෙන් රාගය කියන එක සිංහල භාෂාවේ පාවිච්චි වෙනවා. අපි කියන්නේ ලස්ට් කියලා. විශේෂයෙන්ම ස්ත්‍රියක් කෙරෙහි හෝ පුරුෂයෙක් කෙරෙහි ඇතිවන ඒ රාගයට පමණක් සිංහල භාෂාවේ රාගය කියන වචනේ පාවිච්චි වෙනවා. නමුත් පාලි භාෂාවේ සහ බුදුදහම තුළ රාගය කියලා කියන්නේ පොදුවේ කාමයන් කෙරෙහි තියෙන ඇලීමට. ඒක ඇසින් දකින රූපයන් කෙරෙහි තියෙන ඇලීම, කනින් අහන ශබ්දයන් කෙරෙහි තියෙන ඇලීම, ගඳ සුවඳ ඒ කියන්නේ හොඳ මිහිරි සුවඳ කෙරෙහි තියෙන ඇලීම සහ ආහාර පාන ආදී තියෙන රස කෙරෙහි තියෙන ඇලීම සහ තමන්ගේ ඇඟට දැනෙන ස්පර්ශ කෙරෙහි තියෙන ඇලීම කියන මේ ඇලීම් සියල්ල රාගය කියන වචනයට සංග්‍රහ වෙනවා. ඇලෙන ධර්මයට තමයි රාගය කියලා කියන්නේ. ඒකට සාමාන්‍යයෙන් අපි අභිධර්මයේදී ඉගෙන ගන්න ලෝභ චෛතසිකයම තමයි මෙතනත් කියවෙන්නේ. හැබැයි මේ ගාථාවේදී විශේෂයෙන්ම පොදුවේ සියලු ලෝභය ගන්නෙ නැතිව අරගෙන තියෙන්නේ පංචකාම ගුණික රාගය. මේ බලන්න පංචකාම ගුණ රාගය. රාගය කියන වචනට විශේෂණ පදයක් යොදලා තියෙනවා පංචකාම ගුණ රාගය කියලා. පංචකාම ගුණ රාගය. ඒ කියන්නේ අපි මං කියපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ කාම ගුණයන් කෙරෙහි ඇතිවන රාගය තමයි මෙතන අරගෙන තියෙන්නේ. මේ රාගය ගැන තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට පින්වත්නි මෙතන එක වචනයක් කියවුණා පංචකාම ගුණ රාගය කියලා. මොකද්ද මේ ගුණ කියලා කියන්නේ? කාමයෝ කියලා කියන්නේ මොන හරි ගුණ ධර්ම කියන එකද මෙතනින් කියවෙන්නේ. හොඳ දේවල්ද කාම කියන එක. පින්වත්නි ගුණ කියන වචනය මෙතන යෙදෙන්නේ ගුණ ධර්ම කියන අර්ථේ නෙවෙයි. හොඳ ධර්ම කියන අර්ථේ නෙවෙයි. පින්වත්නි නිතර ඇහෙනවා ඇති ධර්ම දේශනාවල කාම ගුණ කියලා. නේද? කාම ගුණ. ඊට පස්සේ කාම ගුණික රාගය මේවා නිතර ඇහෙනවා. ගුණ කියන වචනේ මෙතන තේරුම පින්වත්නි බන්ධනය කියන එකයි. බන්ධනයට කියනවා ගුණ කියලා. පින්වතුන්ට
මතකනම් ධම්මපදයේ තියෙනවා ගාථාවක් යථාපි පුප්පරාසිම්හා කෛරා මාලා ගුණේ බහු එවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුං යම්සේ මල් කරුවෙක් ඒ කියන්නේ මල් වලින් මල් දම් හදලා මල් දම් ගොතලා ඒවා විකුණලා ජීවත් වෙන කෙනෙක්ට මල් ගොඩක් හම්බුනොත් එහෙමයි ඒ වගේන් කෛරා මාලා ගුණේ බහු මල් මාලා රාශියක් කරන්නේ යම්සේද මෙතන මාලා ගුණ කියන වචනේ තියෙනවනේ මෙතනත් ගුණ කියලා කියන්නේ බන්ධනයට ඒ කියන්නේ මල් එකින් එක බැඳලා හදපු මල් දමට මල් මාලයට තමයි මාලා ගුණ කියලා කියන්නේ මාලා ගුණ කියලා කියන්නේ එතනත් ගුණ කියන શબ્දය දෙන්නේ බන්ධන කියන අර්ථෙහි තවත් ප්‍රධාන තැනක් තමයි මේ ගුණ කියන වචනය බන්ධනය කියන අර්ථෙහි යෙදෙන දෙතිස් කුණපය විස්තර වෙනකොට අපේ ශරීරයේ තියෙන කෙස්ලොම් නියදත් සම්මස් නහරයට ඇට මෙදුළු ආදී විස්තර වෙනකොට තියෙනවා මැදහරියේ වචනයක් වචන දෙකක් අන්තං අන්ත ගුණං අතුණු බහන් කියලා අපි පරිවර්තනය කරනවා. ඒ කියන්නේ බඩවැල් සහ ඒ බඩවල් බැඳිලා තියෙන කොටස්. එතකොට අතුණු බහන් බඩවැල් වල තියෙන බන්ධන වලට කියනවා අන්ත ගුණ කියලා. අන්ත ගුණ කියලා. මෙතනත් ගුණ කියන શબ્දය බන්ධන කියන අර්ථය දෙන. පින්වතුනි ඕනම ධර්ම දේශනාවක ස්වාමීන් වහන්සේ කෙනෙක් විස්තර කරනකොට පොතක හම්බ වුණොත් කාම ගුණ කියලා. මේකේ තේරුම කාම බන්ධන කියන එකයි. කාම බන්ධනයට තමයි කාම ගුණ කියලා කියන්නේ. එතකොට පංචකාම ගුණ කියලා කියන්නේ පංචකාම බන්ධන සත්වයන්ව තමා කෙරෙහි බැඳලා තියාගන්න දේවල් තමයි කාම ධර්ම කියලා කියන්නේ. කාමයන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා කාමයන්ටම කියනවා බන්ධන කියලා. බන්ධන කියලා. මේ අර්ථයෙන් තමයි පංචකාම ගුණ කියලා කියන්නේ. එතකොට මේ පංචකාම ගුණයන් පිළිබඳව තියෙන රාගයට තමයි කියන්නේ පංචකාම ගුණ රාගය කියලා. පංචකාම ගුණයන් සම්බන්ධව ඇතිවන ඇලීමට තමයි පංචකාම ගුණ රාගය කියලා කියන්නේ. අන්න ඒ පංචකාම ගුණ රාගය උදච්චිදා යම් කෙනෙක් සිඳීද උදච්චිදා කියන පාලි වචනේ තේරුම පින්වතුනි සිඳීද කියන එකයි. සිඳලන්නේ වේද. මේක පාලි ව්‍යාකරණය ගැන ටිකක් රුචියක් දක්වන පින්වතුන්ට පොඩ්ඩක් කියන්නම්. උදච්චිදා කියන පාලි වචනේ හරිය අමුතු වචනයක්. මොකද මේක සිඳී කියන අර්ථය මේකෙන් ගම්‍ය වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ සුත්ත නිපාතයේ පුරාවට හම්බෙනවා මේ වගේ යෙදුම් මේ වගේ වචන ටිකක් ගැඹුරු සාමාන්‍යයෙන් නොයෙදෙන සාමාන්‍යයෙන් යෙදෙන ක්‍රමයෙන් අන්‍ය විදිහට යෙදෙන වචන ගොඩක් හම්බ වෙනවා. ඒ නිසා ඒකත් එක හේතුවක් සමහරු අදහස් ඉදිරිපත් කරන්න මේ සුත්ත නිපාතය කියලා කියන්නේ අනෙකුත් පාලි ග්‍රන්ථවලට වඩා ගොඩාක් පෞරාණික බුද්ධ කාලයේත් මුල් බුදු සමයේම බිහි වෙච්ච ග්‍රන්ථයක් කියලා කියන්න එක හේතුවක්. ඒකත් මේකේ තියෙන භාෂාව. ඉතින් උදච්චිදා කියන වචනය ඇත්තටම අතීත කාලයේ යෙදෙන වචනයක්. සිඳු වේද කියලා තමයි ඒකේ ව්‍යාකරණ අර්ථය තියෙන්නේ. නමුත් ඒක ගාථාවේ නිසා ගාථාවේ ඡන්දසට අනුව වර්තමාන අර්ථයේ යෙදලා තියෙනවා. අපි ඒක වැඩි කතා නොකරමු සංකීර්ණ වෙන නිසා. ඉතින් අර්ථය ගන්න ඕනි සිඳීද යම් කෙනෙක් රාගය සිඳ දමයිද කියලා තමයි අර්ථය ගන්න ඕනි. ඉතින් මොන රාගයද? පංචකාම ගුණික රාගය. කොහොමද සිඳ දමන්නේ? අසේසං ශේෂ රහිතව සිඳ දමයිද? පංචකාම ගුණ රාගය නිර්වශේෂව සිඳ දමයිද? නිර්වශේෂව. අසේසං ශේෂ නැතිව. මොකද මේ ශේෂ නැතිව කියලා කියන්නේ කිසිම ඉතිරියක් නැතිව තමන්ගේ රාගය සිඳ දමනවා කියලා කියන්නේ පින්වතුනි අනුසය සහිතවම රාගය දුරු කරනවා කියන එකයි. අනුසය සහිතවම දුරු කිරීම තමයි නිර්වශේෂ දුරු කිරීම වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි බුද්ධ වන්දනාවක් කරනකොට ධර්මදේශනාවක් අහනකොට වෙන කුසලයක් කරනකොට අපේ సంతානව රාගය නැහැ. රාගය උපදින්නේ නැහැ. මොකද ඒ වෙලාවේ උපදින්නේ කුසල ධර්ම. අපි දන්නවා එකම අවස්ථාවක සිත් දෙකකට එකට පහළ වෙන්න බෑ. කුසල ධර්ම වලට අකුසල ධර්ම වලට එකට පහළ වෙන්න බෑ. ඉතින් අපි හොඳ දෙයක් කරද්දී රාගය අපේ සිත් වල නැහැ. පහළ වෙන්නේ නැහැ. ඒ වගේම අපි ධානයක් වැඩුවොත් එහෙම කවුරු හරි කෙනෙක් මහන්සි වෙලා භාවනා කරලා ධාන මට්ටමට තමන්ගේ හිත ගෙන આવොත් එහෙම
රාගය කියන එක විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ බොහෝ කාලයක් රාගය නූපදින තැනට තමන්ගේ හිත ගේන්න පුළුවන්. එතකොට කාලයක් තිස්සේ කිසිම දෙයක් ගැන දැඩි ඇලීමක් නැතිව තමන්ට බොහොම සමාහිත සිතකින් කාලය ගත කරන්න පුළුවන් ධ්‍යාන මට්ටමකට තමන්ගේ හිත ගෙනවොත් මේ ධ්‍යානලාභියෙකුටත් තමන්ගේ సంతානයේ රාගය පහළ වෙන්නේ නැහැ. නමුත් ඒ කෙනාගේ රාගය දුරු කිරීම නිර්වශේෂ දුරු කිරීමක් නෙවෙයි. රාගය පහළ නොවන බව ඇත්ත තමන්ගේ හිතේ. නමුත් නිර්වශේෂව රාගය දුරු වෙලා නැහැ. මොකද අනුශය වශයෙන් තමන්ගේ సంతානයේ රාගය තවමත් තියෙන නිසා. ඕනෑම වෙලාවක ඔහු තමන්ගේ තියෙන ඒ උසස් මට්ටමින් පහළට වැටිලා නැවත සාමාන්‍ය පෘථග්ජනයෙක්ගේ මට්ටමට වැටෙන්න පුළුවන්. සාමාන්‍ය සරාගික පුද්ගලයෙකුගේ මට්ටමට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍ය කුසල හිතක් උපදවාගෙන රාගය දුරු කර තැබීම හෝ ධානාදී උපදවලා රාගය විස්කම්බණය කිරීම රාගය නිර්වශේෂව දුරු කිරීමක් නෙවෙයි. සාවශේෂව දුරු කිරීමක්. අනුසය සහිතව යා දුරු කරලා තියෙනවා. නමුත් කවුරු හරි කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මාර්ගඵල වලට පත් වෙනොත් එයාගේ දුරු කිරීම නිර්වශේෂ දුරු කිරීමක්. මොකද ලෝකෝත්තර මාර්ග සිත් වලට පුළුවන් මේ රාගය කියන එක දුරු කරනකොට අනුසය සහිතවම දුරු කරන්න. නිදාගෙන ඉන්න තමන්ගේ චිත්තසංතානයේ සයනය කරන අකුසල් සහිතවම අනුසය සහිතවම රාගය කියන එක දුරු කරන්න ලෝකෝත්තර ධර්ම වලට හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ දුරු කිරීම තමයි මෙතන අදහස් කරන්නේ. ඒකයි අසේසංගෙන පදය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. භිස පුප්පංව සරෝරුහං විගයිහ. මේ දැක්වෙන පින්වතුනි උපමාව. අපි ගිය සතියේ කතා කරා සුත්ත නිපාතයේ බුදුරජාණන් වහන්සේ নানা ප්‍රකාර උපමා දේශනා කරනවා. নানা ප්‍රකාර උපමා. බුදුරජාණන් වහන්සේගේ තියෙන ලක්ෂණයක්, උන්වහන්සේගේ සිරිතක් උපමා වලින් ධර්ම දේශනා කරනවා කියන එක. අපි බැලුවොත් හැම සූත්‍රයකම වගේම බුදුරජාණන් වහන්සේ උපමා දේශනා කරලා තියෙනවා නේද? උපමා දේශනා කරලා තියෙනවානේ. කියන්නේ කෙනෙකුට ශ්‍රවණය කරන කෙනාට තාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට ස්වභාව ධර්මයෙන් උපමා අරගෙන බුදුරජාණන් වහන්සේගේ තියෙනවා දේශනා කරන සිරිතක්. නමුත් මේ සුත්ත නිපාතය කියලා කියන්නේ ඒ අතරිනුත් ඒ සියලු අනිකුත් දේශනා අතරිනුත් විශේෂයි මේ උපමා සම්බන්ධයෙන් සලකලා බැලුවහම මොකද ගාථාවක් පාසාම වගේ හැම සූත්‍රයකම නෙවෙයි නමුත් බොහෝ සූත්‍රවල මේ උපමා දේශනා කරනවා කියන ලක්ෂණය තියෙනවා. බොහොම ලස්සන උපමා දේශනා කරනවා. දැන් කලින් දේශනාවේ අපි ඉගෙන ගත්ත ක්‍රෝධය කියන එක, තරහව කියන එක තමන් හරියට තමන්ගේ ශරීරයට ඇතුළු වෙච්ච විසක් වගේ සර්පයෙක් දෂ්ට කළා තමන්ගේ ශරීරයට ඇතුළු වෙලා පැතිරලා ගියපු විසකට සමාන කරා సంతානයේ තියෙන ක්‍රෝධය, කෝපය. ඉතින් ඒ උපමාව අපිට හම්බ වෙන්නේ මේ උරග සූත්‍රයේ. ඉතින් ඒ වගේම මෙතනත් බුදුරජාණන් වහන්සේ රාගය සිඳීම උපමාවකින් දක්වනවා. කොහොමද? භිස පුප්පං සරෝරුහං. භිස කියලා කියන්නේ පින්වතුනි නෙළුමට. භිස පුප්ප කියලා කියන්නේ නෙළුම් මලට. නෙළුම් මල. භිස පුප්පං කියන්නේ නෙළුම් මල. නෙළුම් මල මොන වගේ එකක්ද? නෙළුම් මලට තවත් වචනකින් නෙළුම් මලම හඳුන්වනවා සරෝරුහං. සර කියලා කියන්නේ පින්වතුනි විලට. පාලි භාෂාවෙන් සර කියන්නේ විලට. රුහ කියලා කියන්නේ හටගත්තා කියන එක. සරෝරුහ විලක හටගත්තා වූ දෙයට තමයි සරෝරුහ කියලා කියන්නේ. එතකොට සරෝරුහං භිසපුප්පං විලක හටගත්තා වූ නෙළුම් මලක්. විගයිහ බැසගෙන ඒ විලට බැසගෙන මොකක් කරනවා වගේද? සිඳිනවා වගේ යම් මහණෙක් විලට බැස නෙළුම් මල් නෙලන්නාක් සෙයින් විලට බැහැලා විලේ තියෙන නෙළුම් මලක් නෙලනවා වගේ තමන්ගේ సంతානයේ තියෙන පංචකාම ගුණික රාගය සිඳීද? අන්න ඒ පුද්ගලයා හරියට උරගෝ ජින්නමිවත් තචං පුරාණං උරගයකු දිරාගිය පැරණි සැව අතහැරලා දාලා තමන්ට රිසිසේ ගමන් කරනවා වගේ ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා ඕර පාරය අතහැරලා දාලා රිසිසේ නිදහසේ තමන්ගේ ජීවිතය ගත කරලා නිවනටපත් වෙන්න. ඉතින් පින්වතුනි මෙතන බලන්න බුදුරජාණන් වහන්සේ රාගය කියන එක සමාන කරලා තියෙන්නේ මොකකටද? නෙළුම් මලකට. ක්‍රෝධය කියන එක සමාන කළා විෂකට. ශරීරයේ පැතිරෙන විෂකට. නමුත් රාගය සමාන කරන්නේ නැහැ
විෂකට. රාගය සමාන කරන්නේ නෙළුමකට. මේකෙන් තේරෙනව නේද රාගයයි ක්‍රෝධයයි තියෙන වෙනස. රාගය කියන එක අපි පෘථග්ජනෝ හැමෝම කැමති දෙයක්. තමන්ගේ సంతානයේ ඇතිවන රාගය, තමන්ගේ సంతානයේ කේන්තියක් ආවම, ක්‍රෝධයක් ආවම අපිටත් ඒක දැනෙනවා පීඩාවක් කියලා. ක්‍රෝධයක් ඇති වුණාම අපිටත් දැනෙනවා පීඩාවක්. අපි කවුරුවත් කැමති නෑ තරහක් තියාගෙන ඉන්න. අපි කැමති ඕනිම කෙනෙක් කැමති තරහ අතහැරලා දාන්න. නමුත් ඒක අමාරුයි. අතහැරලා දාන්න. නමුත් අපි කැමති තරහ අතහැරලා දාලා ජීවත් වෙන්න. නමුත් පින්වත්නි අපි කැමතිද ලෝභය අතහැරලා දාලා ජීවත් වෙන්න? අපිට එහෙම හිතක් පහළ වෙනවද? ලෝභය කියලා කියන්නේ සමහර විට පීඩාකාරී ලෝභයන් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට Taman ගොඩාක් කෙනෙක්ට ආදරය කරනවා නමුත් එයාව Tamanට ලැබෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවල ඒ ආදරය එහෙම නැත්නම් ඒ දැඩි ලෝභයම Tamanට පීඩාවක්. සමහරට ඒක නැති වෙනව නම් හොඳයි කියලා Tamanට හිතෙන්න පුළුවන් අවස්ථා ඇති. නමුත් සාමාන්‍ය ජීවිතේ අපිට දවස පුරා ඇතිවන ලෝභය කියන එක අපිට පීඩාවක් විදිහට දැනෙනවද? අපිට කෑමක් ගැන ඇතිවන ආසාව මේකත් ලෝභය. සින්දුවක් අහන්න නැතිවන ආසාව ලෝභය. තමන් කැමති කෙනෙක් එක්ක කතා කරන්න තියෙන ආසාව, hina වෙන්න තියෙන ආසාව, ඇසුරු කරන්න තියෙන ආසාව ලෝභය. තමන්ට හොඳ ගෙයක් හදා ගන්න තියෙන ආසාව, වාහනයක් ගන්න තියෙන ආසාව මේ ලෝභය. අවශ්‍යතාවය කියන එකක් තියෙන්න පුළුවන්. ඒ අතර නමුත් ගොඩක් වෙලාවට අපි ඇලෙමින් තමයි මේ දේවල් එක්ක ඒ දේවල් අපේ ජීවිතේට එකතු කරගන්නේ සහ මේ දේවල් පරිහරණය කරන්නේ. ඉතින් ඒ ඇලීම කියන එක අපිට තේරෙන්නේ නැහැ නරක දෙයක් කියලා. ඒක හොඳ නැති දෙයක් කියලා අපිට හිතෙන්නේ ඒක හොඳ දෙයක් කියලා. ගොඩක් වෙලාවට ඒ ඇලීමම අපි මමායනය කරනවා. ඒ ඇලීමම ආත්මයේ විදිහට ගන්නවා. ආත්මයේ විදිහට පින්වතුනි අපිට වැටහෙනකොට සමහර විට මේ මුළු පංච උපාදානස්කන්ධයම ආත්මයේ විදිහට වැටහෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ එක් කොටස් වශයෙන් ඒ අවස්ථාවල ආත්මයේ විදිහට වැටහෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මගේ කය කියලා කියනකොට මම වෙලා තියෙන්නේ කය නෙවෙයි. මම වෙලා තියෙන්නේ මේ සිත සහ ඒ ආශ්‍රිත දේවල් ටික. ඒ ටිකට ඒ මමට කයක් තියෙනවා කියලා තමයි මේ වෙලාවේ වැටහෙන්නේ. හැබැයි මගේ හිත කියලා කියනකොට හිත මම නෙවෙයි. මම කියන්නේ හිත හැර අනෙකුත් ටික. ඒ ටිකට හිතක් තියෙනවා. බවටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි දැන් මට ඕනි කියලා කියනකොට මට මොකක් හරි ඕනි මං ආසයි කියනකොට පින්වතුනි බලන්න ලෝභයම තමයි අපි මම කරගෙන තියෙන්නේ. ලෝභය නැමැති ධර්මයට යමක් ඕනි. ලෝභය උදාහරණයක් විදිහට අපි හිතමු හොඳ රස කෑමක් තියෙනවා. හොඳ රස කෑමක් තියෙනවා. ඒ කෑම ගැන Tamanට ලෝභයක් ඇති වෙනවා. අපි එතකොට නොයෙකුත් වචන වලින් ඒක විස්තර කරනවා. මට ඕනි, මම ආසයි, මට කන්න ආසයි. මේ නොයෙකුත් වචන වලින් පාවිච්චි කියලා තියෙන්නේ මේ ලෝභයගේ උවමනාව. ලෝභයට යමක් ඕනි වුණාද එය තමයි ඒ වෙලාවේ මම විදිහට හැසිරලා තියෙන්නේ. අපි මම විදිහට හඳුනගෙන තියෙන්නේ. ඒතර ගොඩක් වෙලාවට මේක අනෙකුත් අකුසල ධර්ම වලටත් තියෙනවා. කේන්තියටත් මේ ලක්ෂණය තියෙනවා. මම විදිහට හැසිරෙන ලක්ෂණය සහ අපිට කේන්තියවම මම විදිහට පෙනෙන ගතිය. නමුත් ලෝභය මේ විදිහට හැසිරෙනකොට පින්වතුනි අපි ඒක දැඩිව මම ආයනය කරනවා. අපිට ඒක අතහැරලා දාන්න හිතක් පහළ වෙන්නේ නැහැ. සහ අපි ඒක අපිට සියලු සැප සම්පත් ගෙනල්ලා දෙන මහා වටිනා දෙයක් විදිහට තමයි අපිට ලෝභය කියන එක දැනෙන්නේ. මොකද අපිට තියෙන ආශාව නිසා තමයි අපි සැප සම්පත් අපිට ළඟා කරගන්නේ. මේ ආශාව නැති වුණොත් එහෙම සැප සම්පත් කෙරෙහි අපි යාමකුත් නැහැ. ඒවා ලබා ගන්න උත්සාහ කිරීමකුත් නැහැ. ඒවා විඳීමකුත් නැහැ. එතකොට ඒ නිසා ලෝභය කියන එක සියලු සැප සම්පත් අපිට ළඟා කර දෙන දෙයක් විදිහට මහා වටිනා කියන දෙයක් විදිහට තමයි අපිට වැටහෙන්නේ. ඉතින් බලන්න ඒකම තමයි බුදුරජාණන් වහන්සේ ලෝභය කියන එක නෙළුමකට උපමා කරලා තියෙන්නේ. පිලක තියෙන ලස්සන රතු නෙළුමක් වගේ තමයි අපේ సంతානයේ තියෙන ලෝභය කියන එක. නමුත් එහෙම වුණත් ඒ ලෝභය යම් කිසි කෙනෙක් විලකට බහැලා නෙළුමක් දඬුවෙන්ම සිඳලා දානවා වගේ, සිඳලා ගන්නවා වගේ, සිඳලා අයින් කරනවා වගේ යම් කෙනෙක්ට පුළුවන් නම් පංචකාම ගුණික රාගය නැමැති ඒ අපේ సంతාන ඇතුලේ තියෙන නෙළුම සිඳලා දාන්න. අන්න එයාට පුළුවන් වෙනවා Tamanගේ මේ ස්කන්ධ නැමැති බර අතහැරලා දාලා තවත් ක්‍රමයකට කියනවා නම් ඕරම් භාගයේ සංයෝජන නැමැති බර අතහැරලා දාලා හරියට සර්පයෙක් Tamanගේ දි รา පත් තුන සම ඒ කියන්නේ හැව අතහැරලා දාලා සැපසේ ගමන් කරනවා වගේ
ඔහුට පුළුවන් වෙනවා සැපසේ නිවන දෙසට ගමන් කරන්න. නිවන දෙසට ගමන්. ඉතින් මේක තමයි මේ ගාථාවේ තේරුම. විදුලි විසඳීමක් වුණා පින්වතුනි. ඒක නිසා තමයි මේක අපි ටිකක් වෙලා ගමු. ඒ වෙනකම් මම තව ටිකක් විස්තර කරන්නම් මේ ගාථාව සම්බන්ධයෙන්ම. අපි කතා කළේ ගාථාවේ වචනවල තියෙන තේරුම්. ඒ වගේම ගිය සතිය අපි කළා වගේ දැන් අපි ටිකක් අවධානය දෙමු. ගාථාවේ පසුබිම් කතාවට. බුදුරජාණන් වහන්සේ කොහෙදද මේක දේශනා කළේ, කාටද දේශනා කළේ කියන මේ සිද්ධි ටිකට. ඉතින් පින්වතුන් මේ කතාව අහලත් ඇති. මේ කතාව ධම්මපද අටුවාවෙත් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉඳලා තියෙනවා එක ශිෂ්‍යයෙක්. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්. මේ ශිෂ්‍යයා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ රන්කරුවෙකුගේ පුතෙක්. ඉතින් ඔහුගේ වෘත්තියත් ඒ රත්රන් වලින් එක එක භාණ්ඩ නිෂ්පාදනය කිරීමම තමයි. මේ රන්කරුවෙකුගේ පුතා සරියුත් ස්වාමීන් වහන්සේ ළඟ පැවිදි වුණාම බොහොම තරුණයි. බොහොම තරුණ නිසා සරියුත් මහරහතන් වහන්සේ කමඨහනක් විදිහට මෙයාට දෙන්නේ, මේ ස්වාමීන් වහන්සේට දෙන්නේ අසුභ කර්මස්ථානය. අසුභ ශරීරයේ තියෙන අසුභ බව මෙනෙහි කරන්න තමයි ඔහුට කර්මස්ථානය දෙන්නේ. ඉතින් මෙහෙම දුන්නාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ මාස ගාණක් තිස්සේ අසුභය වඩනවා. සරියුත් ස්වාමීන් වහන්සේ හොඳට කියලා දෙනවා අසුභ කර්මස්ථානයේ වඩන විදිහ. ඉතින් අසුභය වැඩුවට කොච්චර වැඩුවත් මේ ස්වාමීන් වහන්සේට කිසිම දියුණුවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මාස දෙක තුනක් මෙහෙම වඩලා අඩුම තරමේ කිසිම සමාධියක්වත් Tamanට ඇති වෙන්නේ නැතිකොට සරියුත් ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කරනවා, ස්වාමීනි මම කර්මස්ථානයේ වැඩුවා ඔබ වහන්සේ කියපු විදිහට මට කිසිම දියුණුවක් නැහැ කියලා මතක් කරනකොට ඒ වෙලාවෙත් සරියුත් ස්වාමීන් වහන්සේ කියනවා මේ ඔබ තාම තරුණයි. ඔබ තාම තරුණයි. තරුණයන්ට හොඳ අසුභ කර්මස්ථානය. මොකද රාගයට ප්‍රතිපක්ෂ වෙන්නේ අසුභ කර්මස්ථානය. ඒ නිසා මේ කමඨහනම වඩන්න කියලා ආයෙත් සැරයක් අසුභ කමඨහනම අර ස්වාමීන් වහන්සේට දෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ආයෙත් සැරයක් ගිහිල්ලා වඩනවා. හරියන්නේ නැහැ. තවත් මාසයක් විතර ගත වෙනවා. ඔක්කොම මාස 4ක් තිස්සේ අසුභ කර්මස්ථානයේ වඩනවා. නමුත් මාස 4ක් වැඩුවත් අසුභ කර්මස්ථානයේ කිසිම දියුණුවක් ලබා ගන්න මේ ස්වාමීන් වහන්සේට බැරි වෙනවා. ඉතින් ආයෙත් ඇවිල්ලා මතක් කරනවා. ඉතින් සරියුත් ස්වාමීන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේගේ කිසිම භාවනාවේ විශේෂාධිගමයක් නැති නිසා බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වාමීන් වහන්සේ එක්ක යනවා. එක ගියාම බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුව දිහා බලලා තේරුම් ගන්නවා මොහු අසුභ කර්මස්ථානයෙන් දියුණුවක් ලබන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. වෙනත් සසර හුරුව බලලා මගේම ධර්මදේශනාවකින් මගේම ක්‍රමයකින් නිවන් දකින්න පුළුවන්. අපි කියනවා යාට මේ වගේ සත්‍යයන් බුද්ධ වේනෙය්‍ය, බුදුරජාණන් වහන්සේ විසින්ම විනයනය කළ යුතු, හික්මවිය යුතු සත්‍යෝ කියලා. ඉතින් මේ ඉන්නේ බුද්ධ වේනෙය්‍ය සත්වයෙක් කියලා උන්වහන්සේ තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ සත්වයාගේ සසර ගැන විමසලා බලනවා. විමසලා බලනකොට දකිනවා මේ රන්කරුවගේ පුතා අතීතයේ ආත්ම භව ගණනාවක් අටුවාවේ දක්වනවා ආත්ම භව 500ක් තිස්සේ මේ රත්රන් සම්බන්ධවම තමයි එයා තමන්ගේ වෘත්තිය කරලා තියෙන්නේ අතීත භවවලත්. ඉතින් ඒකත් මේක දැකලා බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා මෙයාට රතු පාටට සම්බන්ධ යම් කර්මස්ථානයක් තමයි දෙන්න ඕනි කියලා. මොකද මේක වෙනත් අටුවාවක දැක්වෙනවා රත්රන් කියලා කිව්වට රත්රන් වලිනුත් එක එක ලස්සන දැන් රජමාලිගාවලට එහෙම ඔය ඒව සරසන්න නොයෙකුත් විදිහේ රත්රන් වලින් හදපු මල් ආදිය නිර්මාණය කරන එක තමයි මෙයාගේ වෘත්තිය. ඉතින් ඒව ගොඩක් වෙලාවට රත් පැහැයට හුරුව තමයි හදනවා කියන්නේ. ඉතින් ඒ නිසා මෙයාට රතු පාට කියන එක ගොඩාක් හිතට හුරුයිලු. ඉතින් මේ කමට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ භික්ෂුන් වහන්සේට රතු නෙළුමක් දෙනවා. බොහොම ප්‍රභාස්වර වර්ණයෙන් යුක්ත රතු නෙළුමක් දීලා කියනවා භික්ෂුව මේ නෙළුම අරන් ගිහිල්ලා විහාරයේ කවුරුවත් නැති තැනක විහාරයේ මිදුලේ කවුරුවත් නැති තැනක ඉඳගෙන පරයන්කෙන් ඉඳගෙන මේ නෙළුම දිහා බලාගෙන භාවනා කරන්න. කොහොමද භාවනා කරන්නේ? විදර්ශනා භාවනාවක් නෙවෙයි කරන්නේ, සමත භාවනාවක්. අපි අහලා තියෙනවානේ කසින භාවනාව කියලා නේද? කසින භාවනාවවලදී කරන්නේ යම්කිසි එක්තරා පාටක් සහිත වස්තුවක් තමයි නැවත නැවත හිතින් අරමුණු කරන්නේ. ඒ පාට සම්බන්ධව තමයි හිත එකඟ කරන්න උත්සාහ කරන්නේ කසින භාවනාවේදී. ඉතින් මේ භික්ෂුන් වහන්සේට දෙන්නේ රතු පාට කසිනය. අපි කියනවා ලෝහිත
කසිනය කියලා. ලෝහිත කසිනය තමයි මේ භික්ෂුන් වහන්සේට දෙන්නේ. ඉතින් උන්වහන්සේ මේ ලෝහිත කසිනය වඩමින් ඉන්නකොට ස්වල්ප වේලාවකින්ම උන්වහන්සේගේ හිත අතිශයින්ම සමාහිත වෙනවා, ධ්‍යාන මට්ටමට සමාහිත වෙනවා. ඉතින් මේ වෙලාවේ මොකද වෙන්නේ? අර නෙළුම දිහා බලාගෙන භාවනා කරමින් ඉන්නකොට නෙළුම ටිකෙන් ටික පර වෙනකොට මේ භික්ෂුන් වහන්සේට ඒ ගැන අනිත්‍ය සංඥාව ඇති වෙනවා. ඉතින් අටුවාවේ ඒක විස්තර කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන්ම නෙළුම පර වුණා කියලා. ඉතින් කොහොම හරි නෙළුම පර වෙනකොට මේ ස්වාමීන් වහන්සේට ඒත් එක්කම මේ නෙළුමේ තියෙන අනිත්‍ය බව හොඳට ලස්සනට ප්‍රභාස්වර වර්ණයෙන් තිබිච්ච මේ නෙළුම පර වෙලා ගියා නේද කියලා හිතක් ඔහුගේ හිතේ පහළ වෙනවා. ඉතින් ඒත් එක්කම සසරේ තිබිච්ච හුරුව නිසාම උන්වහන්සේට මේ නෙළුම මෙච්චර ලස්සනට තිබිච්ච නෙළුම පර වුණා වගේ මගේ సంతානයත් මේ විදිහටම පර වෙලා යනවා නේද? දිරලා යනවා නේද? මගේ ජීවිතය මේ තරුණව තියෙන ජීවිතයත් දිරලා යනවා නේද කියලා Taman ගැනත් අනිත්‍ය සංඥාවක් පහළ වෙනවා. ඉතින් ඊට පස්සේ මේ වෙලාවේ වෙන්නේ මොකද්ද? ඒ චේතවනාරාමය සමීපයේම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ සමීපයේම පොකුණක මේ කුඩා ළමයි ටිකක් ඇවිල්ලා නෙළුම් මල් නෙලනවා. නෙළුම් මල් නෙලමින් ඉන්නවා. ඉතින් අර භික්ෂුන් වහන්සේට මේ දර්ශනය පේනවා. උන්වහන්සේ ඉන්න ළඟපාතම තමයි පොකුණ තියෙන්නේ. උන්වහන්සේ මේ දර්ශනය දිහා බලාගෙන අර විදර්ශනා මානසිකාරය කරමින් ඉන්නවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට ඇහෙන්න මේ ගාථාව දේශනා කරලා ධර්ම දේශනාවක් කරනවා. ඒකෙන් ඒ අර 4 මාසයක් තිස්සේ උත්සාහ කළා කිසිම විශේෂ අධිගමනයකට එන්න බැරි වෙච්ච භික්ෂුව එක දවසින්ම එක වරුවෙන්ම අරිහත්ත්වයට පත් වෙනවා. ඉතින් මේක තමයි පසුබිම් කතාව. ඉතින් මේ මෙතෙන්දි කියන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ තියෙන උපකාරශීලී බව සත්‍යයන්ට පින්වතුනි හිතලා බලන්න අර මේ භික්ෂුන් උන්වහන්සේට කොච්චර සසර උපනිශ්‍රයක් තියෙන්නේ නැද්ද? එක වරුවකින් නෙළුමක් දිහා බලාගෙන ඉඳලා ධානව උපදවලා එක ධර්මදේශනාවක් අහලා රහත් වෙන්න කොච්චර උපනිශ්‍රයක් තියෙන්නේ නැද්ද? එච්චර උපනිශ්‍රයක් තිබිලත්, එච්චර පාරමී තිබිලත්, එච්චර සසරේ පින් කරලා තිබිලත් උන්වහන්සේට 4 මාසයක් යනකම් කිසිම හිතේ සමාධියක් ලබන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේගේ එක හමුවීමකින්ම උන්වහන්සේට අරිහත්ත්වයට දක්වා යන්න පුළුවන් වුණා. ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ තියෙන විශේෂත්වය. උන්වහන්සේට පුළුවන් සත්‍යයේ సంతානේ බලලා සත්‍යයන්ගේ సంతානේ තියෙන ආශය අනුශය ආදී විමසලා හරියටම ගැලපෙන කමටහන හරියටම උහුට දේශනා කරන්න. ඒ තමයි බුදුවරුන්ගේ තියෙන විශේෂත්වය. ඒ විශේෂත්වයට පත් වෙන්නම තමයි බුදුරජාණන් වහන්සේලා අසංඛේය කල්ප ගණන් ඉස් මස්ලේ දන් දෙමින් පාරමී පුරන්නේ. මොකද මේ කියන උපකාරය සත්‍යයන්ට කරන්න පින්වතුනි වෙන කිසිම කෙනෙකුට බෑ. මොකද දැන් මේ කතාවේ අපිට හමු වුණ කෙනා තමයි සරියුත් මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ අගසව් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පස්සේ ප්‍රඥාව අතරින් අගතැන්පත් කෙනා තමයි සරියුත් මහ රහතන් වහන්සේ. උන්වහන්සේටවත් පින්වතුනි ඔච්චර ප්‍රඥාවක් තිබිලවත් අර භික්ෂුන් වහන්සේට ගැළපෙන කමඨහන මොකද්ද කියලා උන්වහන්සේට හරියට තේරුම් ගන්න බෑ. උන්වහන්සේට හිත දකින්න පුළුවන්. නමුත් අර කියන වටපිටාව මුළු සසරක් ගැන හිතලා හරියටම ගැලපෙන කමඨහන දෙනවා කියන එක සරියුත් මහ රහතන් වහන්සේට කරන්න බැරි දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේගේම විෂය. බුදු කෙනෙකුට තමයි ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් සත්වයන්ට බුදු කෙනෙක් හමු වුණොත් පින්වතුනි කෙනෙකුට බුදුරජාණන් වහන්සේ හමු වෙන්න සත්‍යයකට අවස්ථාව ලැබුණොත්, කතා කරන අවස්ථාව ලැබුණොත්, ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ තමන්ට කරන්න පුළුවන් පරිමයෙන් ඒ සත්‍ය වෙනුවෙන් කරනවා. ඉතින් සසරේ උපනිෂ්ඨය තියෙන කෙනෙක් නම් ඔහුට අරිහත්ත්වයට දක්වාම අනාගාමී හෝ වෙනත් මාර්ගඵලයක් ලබන්න නම් උපනිෂ්ඨය තියෙන ඒ දක්වාම, එහෙමත් නැත්නම් අඩුමතරමේ ධානයක් දක්වා හරි, එහෙමත් නැත්නම් අඩුමතරමේ සසරට උපකාර වෙනස ධර්මදේශනාවක් හරි උන්වහන්සේ කරනවා. ඉතින් එහෙම නොකලත් පින්වතුනි බුදු කෙනෙක් දැකලා කෙනෙක් වන්දනා කළොත්, අඩුමතරමේ පසඟ පිහිටවල වැන්දොත්, එකවරක් දානය පූජා කළොත් මේ දේවල් වලින් පවා ඒ සත්වයන්ට වෙන්නේ පුදුමාකාර යහපතක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ තියෙන විශේෂත්වය, උන්වහන්සේලාගේ තියෙන ආනුභාවය. ඉතින් එක කරුණක්. අනිත් කාරණේ තමයි මෙතනදී කියන්න ඕනි බුදුරජාණන් වහන්සේ දැක්කේ පින්වතුනි අර කියපු භික්ෂුන් වහන්සේගේ උපනිශ්‍රේ විදිහට උන්වහන්සේට අනිවාර්යෙන් සසර උපනිශ්‍රයක් තියෙන්නේ නැති විදර්ශනා කරලා සහ
භාවනා කරලා. නමුත් උන්වහන්සේගේ නුවණට වැටහුනේ මොකද්ද? ආත්ම භාව 100 ගණනක් තිස්සේ මේ පුද්ගලයා මේ භික්ෂුව රන්කරුවෙක් වෙලා ඉඳලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ඔහුගේ හිතට හුරු වෙලා තියෙනවා රතු පාට රත්තරන් වලින් ඔහු රතු පැහැයට මිශ්‍රව තමයි රතු පැහැයට බරව තමයි ඔහුගේ නිර්මාණ කරන්නේ රන්කරුවෝ. ඉතින් මේ පාට මෙයාගේ ඇහැට හොඳට හුරුයි හිතට හොඳට හුරුයි කියන එක තමයි බුදුරජාණන් වහන්සේට වැටහුනේ. මේකෙන් මොකද්ද කියවෙන්නේ? මේකෙන් කියවෙන්නේ පින්වතුනි අපිට හුරුව කියන එක නොයෙකුත් දේවල් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. අපි වැරදි දෙයක් කළොත් උදාහරණයක් විදිහට ප්‍රාණඝාතය කරන කෙනෙකුට ප්‍රාණඝාතයත් හුරුවක් වෙනවා. අතීතයේ ගොඩාක් ප්‍රාණඝාත කරලා තියෙන කෙනෙකුට මේ ජීවිතේ ප්‍රාණඝාත කරන එක අමාරු දෙයක් නෙවෙයි. හොරකම් කරලා තියෙනකොට කෙනෙකුට හොරකම් කරන එක අමාරු දෙයක් නෙවෙයි. අතීත ජීවිතවල හොඳට අපි හිතමු මොකක් හරි ශාස්ත්‍රයක් ඉගෙනගෙන තියෙන කෙනෙකුට මේ ජීවිතේ ඉගෙන ගන්න එක අමාරු දෙයක් නෙවෙයි. භාෂා ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට මේ ජීවිතේ භාෂා ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපේ හිත නොයෙකුත් දේවල් වලට හුරු වෙනවා කියලා එකක් තියෙනවා. ඉතින් ඒ වගේ හුරුවීම් පවා නිවනට උපනිශ්‍රේ වෙන විදිහට හරවන්න පුළුවන් කියලා දෙයක් තියෙනවා කියලා මේ කතාවෙන් කියවෙනවා. හැබැයි පින්වතුනි එහෙමයි කියලා අපි මොනවා හරි දෙයකට අපේ හිත හුරු කරලා හරියන්නේ නැහැ. මොකද හිතලා බලන්න ඒ පුද්ගලයාට ආත්මභාව 500ක් නෙවෙයි දහස් ගණනක් මේ රන්කරු වෘත්තිය කළා තිබුණත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ නොගැහුණා නම් ඔහුට ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ නිසා තමයි අපි කියන්නේ හිත හුරු කරනකොට හොඳ දේවල් වලට හුරු කරන්න, ධර්මයේ නිතර අහන්න, භාවනා කරන්න උත්සාහ කරන්න, දන් දෙන්න, සිල් රකින්න, හොඳ දේවල් වලට හිත හුරු කරන්න කියලා. මොකද හොඳ දේවල් වලට නම් අපේ හිත හුරු උනේ ඒක කොහොමත් අපේ අර්ථය වෙනස පවතිනවා. බුදු කෙනෙක් හමු නොවුනත් අපිට කුසලයට බර හොඳ පැත්තට බර ජීවිත තමයි හම්බෙන්නේ. බුදු කෙනෙක් හම්බුනොත් එහෙම බුදුරජාණන් වහන්සේලාත් පහසුයි. මොකද අපි හොඳ දේවල් වලට හිත හොඳට උපනිශ්‍රය හැදෙන විදිහට ආසේවනය වෙන විදිහට හිත හුරු කරලා තියෙන නිසා. ඉතින් අර අපි මේ කතාවේදීත් අනිවාර්යෙන් මේ පුද්ගලයා තමන්ගේ හිත අතීත ආත්ම භාවවල විදර්ශනාවට සමාධියට හුරු කරලා තියෙන්නේ නැති හුදු රන්කරුවෙක් වීම මාත්‍රයෙන් කෙනෙකුට නිවන් දකින්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දැක්කේ ඔහුගේ හිත හුරු වෙලා තියෙන මේ අරමුණට. ඒ නිසා ඒ අරමුණ දීලා ඒ අරමුණ අනුසාරයෙන් විදර්ශනාවට ගෙනිච්ච එක තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ. ඉතින් මේ තමයි පින්වතුනි පසුබිම් කතාව. මේත් එක්ක තව කාරණයක් තියෙනවා මේ ගාථාව සම්බන්ධවම විස්තර කරන්න. ඒ තමයි පින්වතුනි ධම්මපදයේ මාර්ග වර්ගයේ මග්ග වර්ගයේ තියෙනවා ගාථාවක්. ධම්මපදයේ මග්ග වර්ගයේ තියෙනවා ගාථාවක් මෙහෙම. උච්චින්ද සිනේහ මත්තනෝ උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සාරධිකංව පානිනා කුමුදං සාරධිකංව පානිනා සන්ති මග්ග මේව බ්‍රූහය සන්ති මග්ග මේව බ්‍රූහය නිබ්බානං සුගතේන දේසිතං. මේ ගාථාව ධම්මපදයේ මග්ග වර්ගයේ තියෙන ගාථාවක්. උච්චින්ද සිනේහ මත්තනෝ කුමුදං සාරධිකංව පානිනා සන්ති මග්ග මේව බ්‍රූහය නිබ්බානං සුගතේන දේසිතං. මේ ගාථාවේ තේරුම පින්වතුනි අත්තනෝ සිනේහං උච්චින්ද තමාගේ ස්නේහය සිඳුව
සිඳින්න කොහොමද කුමුදං සාර දෙකංව පාණිනා සාර දෙකං සරද කාලයේ සරද ඍතුෙහි කියන්නේ සරත් සමයෙහි හටගෙන තියෙන කුමුදං කොහොමද සිංහලෙන් කියන්නේ නෙළුමක් කියලා අපි කියමු නෙළුමක් පාණිනා විය අතින් සිඳිනවා වගේ සරත් සමයෙහි හටගත්තා වූ නෙළුමක් අතින් සිඳලා දානවා වගේ තමන්ගේ ස්නේහය සිඳුව සම්ති මග්ග මේව බ්‍රූහය නිබ්බානං සුගතේන දේසිතං ශාන්තිය පිණිස පවතින මාර්ගයම නැවත නැවත වඩන්න ඇයි ඒකට හේතුව නිර්වාණය කියලා කියන්නේ සුගත වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දකී කියන එකයි මේකේ තේරුම. ඉතින් මේ ගාථාව ධම්මපදයේ එන්නේ මේක කියන්න හේතුව තමයි එකක් තමයි මේ අපි දැන් ඉගෙන ගත්ත ගාථාවට ගොඩාක් දුරට සමාන නේද අර්ථය. අපි ඉගෙන ගත්ත ගාථාවෙත් තිබුණේ තමන්ගේ సంతානයේ තියෙන තෘෂ්ණාව රාගය පංචකාම ගුණික රාගය හරියට නෙළුමක් නටුවෙන් සිඳලා දානවා වගේ තමන්ගේ సంతානයේ තියෙන රාගය සිඳින්න කියන එක තමයි ඒ ගාථාව කිව්වේ. මෙතන කියලා තියෙන්නේ තමන්ගේ ස්නේහය කියලා කියන්නේත් මොකක්ද? ආදරය, රාගය, තෘෂ්ණාව. මේක හරියට කුමුදු මලක් අතින් සිඳලා දානවා වගේ සිඳින්න. එකම අර්ථය තමයි ගාථා දෙකේ තියෙන්නේ. ඉතින් විශේෂත්වය ඒකත් නෙවෙයි. ධම්මපදයේ පින්වතුනි විස්තර කරන්නේ ධම්මපද අටුවාව විස්තර කරනවා අර කතාවම කියලා. සරියුත් ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගාථාවයි කියලා තමයි ධම්මපද අටුවාවේ දැක්වෙන්නේ. ඉතින් සුත්ත නිපාතේ වෙන ගාථාවක් දැක්වෙනවා ධම්මපද අටුවාවේ වෙන ගාථාවක් දැක්වෙනවා. සමහර විට බුදුරජාණන් වහන්සේ ගාථා දෙකම දේශනා කළා වෙන්න පුළුවන්. වෙන විදිහකට මේක විස්තර කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට එකම ගාථාව දෙආකාරයකට අපි දන්නවා භානක පරම්පරා කියලා තියෙනවා නේද පින්වතුනි. ධම්මපදය ගේන්නේ වෙනම භික්ෂුන් වහන්සේලා පරම්පරාවක්. ධම්මපද භානක කියලා අපි කියනවා. ඒ වගේම සුත්ත නිපාත ආදී වෙනම කුද්දක භානක භික්ෂුන් වහන්සේලා ගේන්නේ. ඉතින් මේ භානක පරම්පරාවලදී වෙනස් වුණා කියලා අපිට කියන්න හිතන්න පුළුවන්. නමුත් ඒකට කිසිම සාක්ෂියක් සහිතව කියන දෙයක් නෙවෙයි. එහෙම වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ වගේ ගාථා දෙකක් තැන් දෙකක සංග්‍රහ වෙලා තිනවා. මම මේක කිව්වේ පින්වතුන්ගේ ධම්මපද අටුවාව කියනකොට නැත්තම් මේක ගැන මේ ගැටලුව මතුවෙනවා කොහොමත් හිතන කෙනෙකුට. මොකද එකම කතාව තැන් දෙකක සංග්‍රහ වෙලා තියෙනවා. එකම කතාව තැන් දෙකක සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ධම්මපද අටුවාවේ හැටියට බුදුරජාණන් වහන්සේ එදා දේශනා කරලා තියෙන මෙන්න මේ ගාථාව සුත්ත නිපාතේ අටුවාවේ හැටියට දේශනා කරලා තියෙන්නේ අපි අද ඉගෙන ගත්ත ගාථාව. ඉතින් ඒ තමයි උරග සූත්‍රයේ දෙවනි ගාථාව. අපි යමු තුන්වෙනි ගාථාවට. තුන්වෙනි ගාථාව. යෝ තන්හ මුදච්චිදා අසේසං සරිතං සීඝ සරං විසෝසයිත්වා සෝ භික්ඛු ජහාතියෝර පාරං උරගෝ ජින්න විවත්ත චංපුරාණං. යම්කිසි කෙනෙක් යම්කිසි මහණෙක් තණ්හං උදච්චිදා කලින් වගේමයි පින්වතුනි උදච්චිදා කියන්නේ සිඳීද කියන එක තණ්හං තෘෂ්ණාව සිඳ දමයිද කොහොමද සිඳින්නේ අසේසං නිර්වශේෂව සරිතං සීඝ සරං විසෝසයිත්වා උපමාවක් මෙතනක් දැක්වෙන්නේ හැම ගාථාවෙම වගේ මොන වගේ කොයි වගේ ආකාරයකින්ද තමන්ගේ තෘෂ්ණාව නිර්වශේෂව ප්‍රහාණය කළ යුත්තේ සරිතං පරිවර්තනය කරලා තියෙන පින්වතුනි යම් මහණෙක් වෙලෙවිව ගලා බස්නා හොයක් බඳු තෘෂ්ණාව මේවා ටිකක් තේරුම් ගන්න අපහසුයි පැරණි සිංහල. ඉතින් මම විස්තර කරන්නම්. වෙලෙවිව ගලා බස්නා වෙලෙවිව කියලා කියන්නේ පිටුතේ වේගයෙන් කියන එක. වේගයෙන් ගලා බස්නා හොයක් කියලා කියන්නේ ඔයක් ගඟක් බඳු වූ සරිතං සීඝ සරං ශීඝ්‍රයෙන් ගලා බස්නා ගඟක් බඳු වූ තෘෂ්ණාව ශීඝ්‍රයෙන් ගලා බස්නා ගඟක් බඳු වූ තෘෂ්ණාව යම් කෙනෙක් විසෝසයිත්වා වියලවා දමා කියන්නේ වේලෙන් හැරලා තෘෂ්ණාව යම් කෙනෙක් සිඳ දමයිද ඒ භික්ෂුව පැරණි හැරලන්නා වූ උරගයෙක් වගේ
ඕරම් භාගයේ සංයෝජන හැරදමයි. එතකොට මේකේ තුන්වෙනි සහ හතරවෙනි පාද සමානයි. දෙවෙනි පාදයේ තමයි ලොකු වෙනසක් තිබුණේ. ඉතින් මේක සරිතං සීඝ සරං විසෝසයිත්වා කියන දෙවෙනි පාදය අර්ථකථාවේ ටිකක් වෙන විදිහකට විස්තර වෙනවා. මේ පරිවර්තනයට පොඩ්ඩක් වෙනස් විදිහකට. සරිතං කියලා කියන්නේ පැතිරිලා පවතිනවා කියන එක. මුළු ලෝකයේ සියලු අරමුණු කෙරෙහි කාම භවය රූප භවය විතරක් නෙවෙයි අරූප භවය දක්වාම තුන් භවය පුරාම පැතිරිලා පවත්නා වූ තෘෂ්ණාව කියන එක තමයි සරිතං කියන එකේ තේරුම. සීඝ සරං කියන එකේ තේරුම වේගයෙන් ඒ තැනට යනවා කියන එකයි. තෘෂ්ණාවට පුළුවන් පින්වතුනි එක මොහොතකින් ඊටාම ඈත තියෙන වස්තුවක් කරා ගිහිල්ලා වුණත් ඒකට ඇලෙන්න. තමන් සමීපයේ තියෙන පවුලේ අයට ඇලෙනවා. තමන් නිතර පරිභෝග කරන වස්තුන්ට ඇලෙනවා. තමන්ගේ ආත්ම භාවයට ඇලෙනවා විතරක් නෙවෙයි තෘෂ්ණාවට පුළුවන් දුර ඉන්න කෙනෙකුට උනත් එක ක්ෂණයකින් ගිහිල්ලා ඒ පුද්ගලයාට ඇලෙන්න. දිව්‍ය ලෝකවල තියෙන සප සම්පත් වලට ඇලෙන්න. බ්‍රහ්ම ලෝකවල තියෙන බ්‍රහ්ම සප වලට ඇලෙන්න. මේසක් වලින් පරසක් වල තියෙන දේවල් වලට උනත් තෘෂ්ණාවට පුළුවන් ඇලෙන්න. මේ ජීවිතයේ තියෙන දේවල් වලට විතරක් නෙවෙයි අනාගත ජීවිත තමන් මරණයෙන් මතු උපදින ජීවිත ගැන හිතලා ඒවට ඇලෙන්න තෘෂ්ණාවට පුළුවන්. එතකොට ක්ෂණයකින් මොහොතකින් ශීඝ්‍රයෙන් ඒ තැනට ගිහිල්ලා ඇලෙන නිසා තෘෂ්ණාවට කියනවා සීඝ සරං කියලා. සර කියන වචනේ මෙතන තේරුම ගලා යනවා කියන එකයි. ගලා යනවා කියන එකයි. ඊට වේගයෙන් ගලා යනවා කියන එකයි. ඉතින් සරිතං සීඝ සරං ලෝකයේ භවග්‍රේ දක්වාම පැතිර පවතින වේගයෙන් ඒ තැනට යන ගලා යන තෘෂ්ණාව යම් කෙනෙක් විසෝසයිත්වා වියලවා දමා තෘෂ්ණාව වේරෙන්න හැරලා උදච්චිදා සිඳ දමයිද අන්න ඒ පුද්ගලයා ඕර පාරේ හැර දමයි කියන එකයි මේ ගාථාවේ තේරුම. ඉතින් මේක පින්වතුනි විශේෂයෙන් ඉගෙන ගන්න දේවල් කියලා නැහැ. මොකද කලින් ගාථාවේ රාගය මේ ගාථාවේ තෘෂ්ණාව දක්වලා තියෙන්නේ පරමාර්ථ වශයෙන් සමානයි. රාගය කියන්නේත් ලෝභයට, තෘෂ්ණාව කියලා කියන්නේත් ලෝභ චෛතසිකයට. ලෝභ චෛතසිකයට. ඉතින් මේ දෙකේ තියෙන පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි මෙතන පොදුවේ තෘෂ්ණාව කතා කරලා තියෙනවා. නමුත් කලින් ගාථාවේ අපි විශේෂණ පදයක් දැම්මනේ රාගයට. පංචකාම ගුණ රාගය කියලා නේද? පංචකාම ගුණ රාගය කියලා. ඉතින් මේ ගාථාවේ රාගං කියලා කියද්දි කතා කරලා තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන කාම වස්තුන් කෙරෙහි තියෙන රාගය. නමුත් මේ ගාථාවේ පොදුවේ සියලු දේවල් ගැන තියෙන රාගය කතා කරා කියලා කියන්න පුළුවන්. ඉතින් අර්ථ කතාවෙත් මේක විස්තර කරලා තියෙන්නේ තණ්හා කියලා කියනකොට හුදු කාම තණ්හාව නෙවෙයි කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන මේ තුන්වැදෑරුම් තණ්හාවම මෙතන තණ්හා කියන වචනෙන් ගත යුතුයි කියලා අටුවාවේ විස්තර කරනවා. ඉතින් මේ ගාථාවේ පසුබිම් කතාව දිග එකක් නෙවෙයි. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් භාවනා කරන්න ගිහිල්ලා එක පොකුණක් අයිනේ පොකුණක තීරයේ ඉඳගෙන ඉන්න ගමන් ඒ වික්ෂුන් වහන්සේට කාම විතරක ඇති වෙනවා. උන්වහන්සේට අකුසල් සිත් ඇති වෙනවා. ඒ විතරක හිතා උන්වහන්සේ ඉන්නවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේක දැකලා මේක දැනගෙන ඒ වික්ෂුන් වහන්සේට ධර්ම දේශනා කිරීම වශයෙන් දේශනා කරපු ගාථාව තමයි මේ තියෙන්නේ. ඉතින් උන්වහන්සේ තෘෂ්ණාවට බර සිටිවිලි වලින් ඉඳපු නිසා ඒ තෘෂ්ණාව සිඳ දමන්න, තෘෂ්ණාව වියලවා දමන්න කියලා අනුශාසනාවක් බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් සිද්ධ කළේ. ඉතින් මේත් එක්කම පින්වතුනි විශේෂ කාරණයක් කියන්න ඕනි. මේ උරග සූත්‍රයේ තියෙන ගාථා එකිනෙකට කිසිම සම්බන්ධයක් නැහැ. කලින් ගාථාවයි මේ පළවෙනි ගාථාවයි දෙවෙනි ගාථාවයි අතර සම්බන්ධයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වෙනම පුද්ගලයෝ දෙන්නෙකුට තැන් දෙකකදී දේශනා කරපු ගාථා දෙකක්. ඉතින් සූත්‍රය පුරාම හම්බෙන්නේ මෙහෙම ගාථා එකිනෙකට සම්බන්ධයක් නැහැ. ඉතින් එකම කරුණ නැවත කියවෙන්න පුළුවන්. රාගය කියවෙලා කලින් ගාථාවේ මේ ගාථාවේ තෘෂ්ණාව කියවෙලා. ඉතින් ඇයි ගාථා දෙකක් දේශනා කරේ කියලා පින්වතුන්ට හිතෙන්න පුළුවන්. මේ ගාථා දෙක තැන් දෙකකදී දෙදෙනෙකුට දේශනා කරපු ගාථා දෙකක්. නමුත් ගාථාවේ යෙදෙන වචන ටික තියෙන සමාන බව නිසා දේශනාවේ තියෙන
අපි කියනවා content එක සමාන නිසා ඒ කියන්නේ දේශනා කරලා තියෙන දේවල් වල තියෙන සමානකම නිසා එකම සූත්‍රයකට සංග්‍රහ කරලා තියෙනවා සංගායනා කරනකොට. එහෙම නැත්නම් මේ ගාථාවල එකිනෙකට සම්බන්ධයක් නැහැ. ඒ නිසා තමයි මේ අපි කියනවා රිපීට් වෙලා තියෙන්නේ. එකම කාරණේ නැවත නැවත කියවෙන්නේ ඒ නිසයි. ඒ නිසයි. අපි තුන්වෙනි ගාථාවට යමු. යෝ මාන මුදබ්බධි අසේසං හතරවෙනි ගාථාව. යෝ මාන මුදබ්බධි අසේසං නලසේතුංව සුදුබ්බලං මහෝ ඝෝ සෝ භික්ඛු ජහාති ඕර පාරං උරගෝජින්නමිවත් තචං පුරාණං. යම් මහණෙක් මානං උදබ්බධි මානය විනාශ කර දමයිද නසාලන්නේ වේද. නසාලන්නේ වේද. උදබ්බධි කියන වචනේ තේරුම නසාලයි කියන එකයි. මේක හැදෙන්නේ වදති කියන පාලි වචනෙන්. වද කියන වචනේ සිංහලෙන් වද දෙනවට අපි කියන්නේ. නමුත් පාලි භාෂාවේ වදති කියන්නේ විනාශ කරනවට, නසනවට, මරණවටත් කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් Tamanගේ సంతాනෙතන මානය විනාශ කරයිද නිර්වශේෂව. මොන වගේද විනාශ කරන්නේ? නලසේතුංව සුදුබ්බලං මහෝ ඝෝ. සුදුබ්බලං නලසේතුං ඊතා දුබල වූ නලමුවා හයක්. මොකද්ද හයක් කියලා කියන්නේ? මොකද්ද නලමුවා කියලා කියන්නේ? නලමුවා කියලා කියන්නේ පින්වතුනි නල වලින්, ඒ කියන්නේ බට වලින්, උණ බට වලින් හදපු දෙයට තමයි නලමුවා කියලා කියන්නේ. නලමුවා. දැන් රන් මුවා කියලා කිව්වොත් එහෙම රත්තරන් වලින් හදපු දෙයට රන් මුවා කියන්නේ. ඒ වගේ නලමුවා කියලා කියන්නේ බට වලින්, උණ බට වලින් හදපු දෙයට. මොකද්ද උණ බට වලින් හදලා තියෙන්නේ? නල සේතුන්. සේතු කියලා කියන්නේ පාලම. ඒක තමයි මේ හයක් කියලා දක්වලා තියෙන්නේ. නලමුවා හයක් කියන්නේ නල වලින්, ඒ කියන්නේ උණ බට වලින් හදපු පාලමක්. උණ බට වලින් හදපු පාලමක්. උණ බට වලින් නම් පාලම හදලා තියෙන පින්වතුනි ඒක සුදුබ්බලං ඊතා දුබලයි. ඊතා දුබල වූ උණ බට පාලමක් මොකද්ද කරන්නේ? මහෝ ඝෝ. මහ වතුරක්. ඊටාම ශීඝ්‍රයෙන් එන මහා වතුරක් විසින් උණ බට වලින් හදපු පාලමක් බිඳලන්නේ යම්සේද, බිඳරලා දාන්නේ යම්සේද. මෙන්න මේ වගේ තමාගේ సంతානයේ තියෙන මානය යම් කිසි කෙනෙක් නසාලයිද අන්න ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා තමන්ගේ දි รา ගිය හැව ඉවතලා රිසිසේ සැපසේ ගමන් ගන්නා සර්පයෙක් වගේ තමන්ගේ සංයෝජන ධර්මයන් හැරදමා නිවන දෙසට ගමන් කරන්න. මේක තමයි මේ ගාථාවේ තේරුම. ඉතින් මේ ගාථාවේ මේ උපමාව ගත්ත පින්වතුනි මානෙ උපමා කරලා තියෙනවා දුර්වල වූ උණබට පාලමකට. අපේ సంతානයේ ලෝභය සහ ද්වේෂය එක්ක සංසන්දනය කරද්දී මානය කියලා කියන්නේ මහා ප්‍රබල ධර්මයක් නෙවෙයි. ලෝභයත් එක්ක බලද්දී, ද්වේෂයත් එක්ක බලද්දී මානය කියලා කියන්නේ සාපේක්ෂව දුබල ධර්මයක්, දුබල අකුසල ධර්මයක්. ඉතින් ඒ දුබල අකුසල ධර්මය මොකකින්ද ප්‍රහාණය කරන්න කියලා කියන්නේ උදබ්බධි අසේසං නිර්වශේෂව ප්‍රහාණය කරන්න කියනවනේ. එතකොට නිර්වශේෂව ප්‍රහාණය කරන්න පුළුවන් ලෝකෝත්තර ධර්ම වලින්. තවත් ක්‍රමයකට කියනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්. ඉතින් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ ලෝකෝත්තර ධර්ම රාශියක්. ඒ ධර්ම රාශියට මානය කියලා කියන්නේ හරියට උණ බට වලින් හදපු පාලමක් වගේ මහා ජල පහරකට. මහා කියන්නේ උදාහරණයක් විදිහට පින්වතුනි ගඟක් තියෙනවා කියලා හිතන්නේ. ගඟ ඊතර වෙන්න ග්‍රීෂ්ම කාලේ, ගඟේ වතුර නැති කාලේ, ග්‍රීෂ්ම කාලේ ගඟෙන් ඊතර වෙන්න ගමේ මිනිස්සු එකතු වෙලා උණ බට වලින් පාලමක් හදනවා. මහා වර්ෂාපතනයකින් පස්සේ එහෙම නැත්නම් අදාළ තැන්වල වාන්දරට ඇරියට පස්සේ මහා ජල පහරක් ඒ ගඟේ හෝ ඇලේ හෝ ඔයේ හෝ ගලාගෙන එනකොට අර පාලම කියන එක මොහොතකින් බිඳලා දාන්න ජල පහරට පුළුවන් වෙනවා. මේ වගේ තමයි ලෝකෝත්තර ධර්ම අපේ సంతානයේ ඇති වෙනකොට මානය කියලා කියන්නේ ලෝකෝත්තර ධර්ම වලට හරියට උණබට පාලමක් වගේ දුර්වල දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ විදිහට
තමන්ගේ సంతානයේ තියෙන මානය දුරු කරන්න කියන එකයි මේ ගාථාවේ තේරුම. ඉතින් මේ ගාථාව ඇත්තටම දේශනා කළේම එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ගම් ඉවුරක ඉන්නකොට මේ සිද්ධියම සිද්ධ වෙනවා. මිනිස්සු පාලමක් හදලා තියෙන උඩ බට වලින් ඒක ජල පහරට හසු වෙලා කඩාගෙන ගඟ දිගේ ගසාගෙන යනවා. මේක දැකලා ඒ භික්ෂුන් වහන්සේ අනිත්‍යතාව මනසිකාර කරමින් ගම් ඉවුරේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු ගාථාව තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පසුබිම් කතාව අපි කියන වස් කතා වස්තුව නිමිති කරගෙනම තමයි බුදුරජාණන් වහන්සේ ඒ වෙච්ච සිද්ධිය නිමිති කරගෙන තමයි මේ උපමාව අරගෙන ඒක මානයට දාලා දේශනා කළේ. ඉතින් ඇයි මානය මේ ගත්තේ කියලා පින්වතුන්ට එන්න පුළුවන් සමහර විට ගැටලුවක්. මොකටද මානය කියන එක උපමා කරේ? දැන් රාගය කියන එක උපමා කරන එක නම් පැහැදිලින රාගය කියලා කියන්නේ මහා ප්‍රබල ඒ වගේම වැදගත් ඒ වගේම විශේෂයෙන්ම සසර දිගු වෙන්න හේතු වෙන මුළු සංසාර ප්‍රවෘත්තියටම ප්‍රධාන හේතුව වන ධර්මය. ක්‍රෝධය කියන එකත් නිතර පහළ වෙන අපි සත්‍යයන් අපායට යවන ධර්මයක්. එයි මානය කියන එක ගත්තේ කියලා හුවොත් එහෙම මානය කියන්නේ පින්වතුනි සාමාන්‍යයෙන් අටුවාවේ විස්තර කරලා තිනවා නවවිධ මානය. අර සෙය්‍යමාන, සදිසමාන, හීනමාන ආදී වශයෙන් බෙදෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ. නමුත් අස්මිමානය කියන එක අස්මිමානය කියන්නේ තමන් මම සිටිමි මම වෙමි කියලා අපිට ඇතිවන මානය මේ මානය අරිහත් වය දක්වාම සත්‍යයන්ගේ సంతානේ දුරු වෙන්නේ නැති තෘෂ්ණාවට ප්‍රධාන හේතුවක් වන ධර්මයක්. තෘෂ්ණාව තව තවත් බලවත් කියන්නේ අපි කෙරෙහි තමන් කෙරෙහි තමන්ට තියෙන තෘෂ්ණාව තව තවත් බලවත් වෙන හේතු වෙන ධර්මයක් තමයි අස්මිමානය කියන එක. මම වෙමි කියලා තමන්ට තමන් ගැන ඇතිවන මානය. ඉතින් මේ මානය ගත්තට පස්සේ පින්වතුනි ඒක ලෝභය බලවත් වෙන හේතු වන සංසාර ප්‍රවෘත්තියටත් හේතුවක් වන ධර්මයක්. ඒ අස්මිමානය සහිත අස්මිමානය තියෙන්නේ යම් ධර්ම ටිකක් අරමුණු කරගෙනද අන්න ඒ ධර්ම ටික තමයි අපි විදර්ශනාවෙනුත් පරිඥා කළ යුත්තේ. ඒ කියන්නේ නැවත විදර්ශනාවෙන් දැකිය යුත්තේ. එහෙම නැතු අපිට ගස්වැල් හෝ පර්වත හෝ ඒ දේවල් විදර්ශනා කරන එක වැදගත් වෙන්නේ නැහැනේ. තමන්ගේ సంతානය විදර්ශනා කරන එක තමයි වැදගත් වෙලා තියෙන්නේ. විදර්ශනා කරන්න කියලා තියෙන්නේ. මේකට ප්‍රධාන හේතුව තමයි අස්මිමානය කියන එක තියෙන්නේ තමන්ගේ సంతානය මත මිසක් වෙනත් පුද්ගලයෝ හෝ වෙනත් බාහිර අජීවී වස්තුන් අරමුණු කරගෙන නෙවෙයි. ඉතින් මේ අස්මිමානය සහිත సంతානය තමයි විශේෂයෙන්ම විදර්ශනාවට අරමුණ විදියට ගන්න කියලා තියෙන්නේ. ඉතින් ඒ අතින් බලද්දී මානය කියලා කියන්නේත් වැදගත් ධර්මයක්, විශේෂයෙන් අවධානය දිය යුතු ධර්මයක්. එහෙනම් පින්වතුනි කාලයක් මිලා තියෙන නිසා අපි පින්වතුන්ට ගැටලු තියෙනවා නම් ඒව අහන්න අවස්ථාව ගමු. තෙරුවන් සරණයි ගාමිණී ස්වාමීන් වහන්සේ අපිට වීඩියෝ විසන්දේලා තිබෙද්දී තුනට තමයි ආවේ. ඔබ වහන්සේගේ දේශනා YouTube එකෙන් බලන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? පුළුවන් මෑණියෝ දවස් කිහිපයක් ඇතුළත ඒක YouTube එකට අප්ලෝඩ් කරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අර පුරුද්දක් දී අපි සසර පුරා ගමන් කරනවා කියන එක මේ අනන්තර ප්‍රත්‍ය අනුද සිදු වෙන්නේ කියන එක ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්න පුළුවන් නම් උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් බලවත් වූ හේතුව කියන එකෙන්. නමුත් සූත්‍ර ක්‍රමයට විස්තර කරන්නේ මහත්මයා ආසේවන ප්‍රත්‍යයෙන්. අපි කියනවා ඒ කියන්නේ සූත්‍ර දේශනාවල ආසේවති භාවති බහුලීය කරෝති වගේ අපිට හම්බ වෙනව නිතර වචනය. එතකොට සූත්‍ර ක්‍රමයට ආසේවන ප්‍රත්‍ය කියලා තමයි අපි කියන්නේ. අභිධර්ම ක්‍රමයට සාමාන්‍යයෙන් ආසේවන ප්‍රත්‍ය කියලා කියන්නේ අපි දන්නවා චිත්ත වීතිය ඇතුලේ එක හිතකින් ඊට පස්සෙම හිතරනේ ආසේවන ප්‍රත්‍ය ලැබෙන්නේ. එතනින් එහාට ආසේවන ප්‍රත්‍ය යන්නේ නැහැ. නමුත් සූත්‍ර දේශනාවල මේ ආසේවනය කියන එක දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ දුරින් තියෙන සිත්වලට ආසේවනේ ලැබෙන බවක් දේශනා කරලා තියෙනවා. ඒක ඉතින් අභිධර්ම ක්‍රමයට ප ဋ ාණ ක්‍රමයට ආවට පස්සේ කියන්න වෙන්නේ උපනිශ්‍රය කියලාම තමයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ භාෂාව ගැන සරිතං කියන්නේ සරිත කියන ගඟ කියන එකද සරිතා කියලා? ඒක හරි මහත්මයා. සරිතං කියන එකට ස්ත්‍රීලිංග පදයක් ඒකේ ද්විතීය විභක්තිය අරගෙන දීප්ලක්තං කියන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි එහෙම තමයි මහත්මයා. ඒක හැබැයි මේ ඒක මෙහෙම දෙයක් තියෙනවා මහත්මයා අපේ මොකේද පරිවර්තනයේ බුද්ධ ජයන්ති පරිවර්තනයේ දීලා තියෙන ගඟ කියන අර්ථයමයි. නමුත් හයක් කියලා තිබුණා හයක් නෙමෙයි හොයක් කියලා තිබුණා නේද? ඔය කියන එක. නමුත් අර්ථ කතාවේ එතන ගඟ කියන අර්ථය ගන්නේ නැතිව සරිත කියන පදේ අර්ථය අරන් තියෙන්නේ පවතින කියලා. ඒ කියන්නේ භවග්‍රය දක්වාම පැතිර පවතින කියන අර්ථය තමයි අරන් තියෙන්නේ. ඉතින් පාලි භාෂාවට අනුව ව්‍යාකරණානුකූලව අර්ථ දෙකම හරි. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහෝ පින්සිදේවා ස්වාමීන් වහන්සේට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මට මේ පොඩි ගැටලුවක් ආවේ අස්මිමානය ගැන. දැන් අර නවවිධ මානවලින් ස්වාමීන් වහන්සේ අස්මිමානය පළවෙනි ප්‍රශ්නේ අස්මිමානයද වැදගත් මේක. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි හැමතිස්සෙම ලෝභය දේශය කියන දෙක ගැනම තමයි විශේෂ අවධානයක් යොමු කරන්නේ මානය ගැන නෑ. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය එතකොට මට මගේ මම කියන තැන ඔතන කියන්නේ මම කියන එකද ස්වාමීන් වහන්සේ අස්මි කියන එක. දැන් මේ ප්‍රශ්න තුන අස්මි කියන්නේ මම කියන එක. මම වෙමි කියන එක මෑණි. මගේ කියන එක සාමාන්‍යයෙන් දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටියනොත් ඔය විදිහටම සිද්ධ වෙනවා. මම කියලාත් මිත්‍යා දෘෂ්ටියෙන් ගන්නවානේ. ඒ කියන්නේ ආත්ම අපි කියනවා සක්කාය දෘෂ්ටිය කියලා නේද? මම මොකද්ද මම සහ මගේ කියලා ගන්න එක දෘෂ්ටියනොත් කරන්න පුළුවන් දෙයක්. ලෝභයනොත් ඒ විතරම ඇලෙන්න පුළුවන් මම මගේ කියලා. ඉතින් මානයනොත් මම කියලා මැනීමක් සිද්ධ වෙනවා. ඒකට තමයි අස්මිමානය කියලා කියන්නේ. මම වෙමි. මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දැනෙන මානය. ඉතින් ඒක නවවිධ මානයට වඩා වැදගත්ද කියලා අහුවොත් එහෙම වැදගත්කම තියෙන්නේ මම විස්තර කළේ අර ලෝභයට. ඒ කියන්නේ සසර ගමනට හේතු වන ලෝභයට මේ අස්මිමානය කියන එක ලොකු බලපෑමක් කරනවා. ඒ කියන්නේ මම කියලා කෙනෙක් මම සම්බන්ධව ඇතිවන මේ මැනීම නිසා ලෝභය බලවත් වෙනවා Taman කෙරෙහි තියෙන. ඉතින් ඒ කියන්නේ Taman අරමුණු කරගත්ත ලෝභය අපි කියනවා සමුදය සත්‍ය කියලා නේද? ඉතින් ඒ ලෝභය බලවත් වෙන අස්මිමානයේ හේතු වෙනවා. ඒ අර්ථයෙන් තමයි වැදගත් බව කිව්වේ. ඉතින් අර නවවිධ මානය, සෙය්‍යමාන, සදිසමාන, හීනමාන මේවා වැදගත් නැතුව නෙවෙයි වැදගත් වෙනවා. නමුත් මේ විදිහට වෙනම ගාථාවක මානය විතරක් උදුරට අරගෙන දේශනා කරන්න ඒක මට දැනුණ හේතුවක් තමයි මානය කියන එකත් සංසාර ප්‍රවෘත්තියට වැදගත් වෙන ධර්මයක්. ඒ සෝනන්ස බොහොම පිංසිදු ඒවා ස්වාමීන් වහන්සේ බොහොම හොඳ තේරුණා. අවසරයි සන්නන්ස තෙරුවන් තෙරුවන් සරණයි. සන්නන්ස මේ තුන්වෙනි ගාථාවේදී මේ තණ්හාව ගැන කියද්දී මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඔබවහන්සේ තුනම කියලා කිව්වා. එතෙන්ම ගත්තාම සන්නන්ස මේ ඕරපාර කියලා ගන්නකොට පංචෝරම් භාගයේ විතරක් ගන්න බැහැ සන්නන්ස. ඒතර ඉතුරු සංයෝජන 10ම ගන්න වෙනවා නේ සන්නන්ස. ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම කියවෙනවානේ තණ්හා කියන වචනේ. එතකොට දැන් අපි පංචෝරම් භාගයේ සංයෝජන දුරු කරයි කියලා කිව්වොත් එහෙම එතන කියවෙන්නේ අනාගාමී වෙනකන් පමණයි. අනාගාමී මාර්ගයට පමණයි. මොකද අනාගාමී වෙනකොටම ඕරම් භාගයේ සංයෝජන දුරු වෙනවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමරාග පටිඝ වෙනකන් දුරු වෙලා තියෙන අනාගාමී වෙනකොට. එතකොට භව තණ්හාව සහ විශේෂයෙන්ම භව තණ්හාව කියන එක අනාගාමී පුද්ගලයෙකුටත් තියෙන්න පුළුවන්. භව තණ්හාව කියන එක අනාගාමී පුද්ගලයෙකුටත් තියෙන්න පුළුවන්. එතකොට ඒ අතින් බලද්දී අර කියපු අර්ථකථාවේ ක්‍රම දෙකක් අපි කිව්වනේ. ඕරපාර කියන එකේ පංචෝරම් භාගයේ සංයෝජන විතරක් ගන්න ක්‍රමය සහ ඕරපාර කියද්දී
පොදුවේ සියලුම කෙලෙස් ගන්න ක්‍රමය. කියන්නේ තමන්ගේ ආත්ම භාවය සහ අනුන්ගේ ආත්ම භාවය, කාම ලෝකය සහ රූපාරූප ලෝක, මේ සියල්ල අරමුණු කරන කෙලෙස් ගන්න ක්‍රමය කියලා ක්‍රම දෙකක් කිව්වා. මේ දෙවනි ක්‍රමය තමයි ගොඩක් සාර්ථක වෙන්නේ. ඔය කියන තෘෂ්ණාව දුරු කිරීම ගැන විස්තර කරා. ඇත්තටම මානය දුරු කිරීමෙදිත් ඕක හොම්මමයි. මොකද මානයත් අනාගාමී වුණත් මානය ඉතිරි වෙලා තියෙනවා. රහත් වෙනකොට තමයි මානය දුරු වෙන්නේ. එහෙමයි සයන්ස්. ගොඩක් පික්සර් තෙරුවන් සරණයි. හරිනේ. එහෙමනම් අපි ගැටළු විමසලා අවසන් නිසා අදට දේශනාව අවසන් කරමු. තව පින්වතුන්ට ගැටළු තිබුණා නම් ගැටළු මතුවේ නැත්නම් නැවත දේශනාව අහද්දි ගැටළු මතුවෙන්න පුළුවන්. අදාළ ගෲප් වල ඒ ගැටළු යොමු කරලා තිබුණොත් එහෙම මට පුළුවන් ඒවා ඊළඟ දේශනාවේදී ඒවට පිළිතුරු දෙන්න. ඉතින් අපි මෙතෙක් වේලා වැය එකමාරකට ආසන්න වේලාවක් තිස්සේ ධර්මය අධ්‍යයනය කළා. මේ අධ්‍යයනය කළේ බුදුරජාණන් වහන්සේ විසින් සාරා සංඛේය කල්පලක්ෂයක් කාලයක් තිස්සේ පාරමී ධර්ම පුරලා බුද්ධත්වයට පත් වෙලා මහා කරුණාවෙන් දේශනා කරපු ධර්ම පාඨ උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් සත්‍යයන් වේනීය සත්‍යයන් කෙරෙහි කරුණාවෙන් දේශනා කරපු ධර්ම කරුණු තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. ඉතින් මේ දේවල් අධ්‍යයනය කරන්න ලැබීමත් අපිට විශේෂයෙන්ම භාග්‍යයක්. අපි සසරේ අපි කරලා තියෙන පින්කම් වල ප්‍රතිඵල විදිහට තමයි මේ දේවල් අධ්‍යයනය කරන්නත් අපිට ලැබෙන්නේ. ඉතින් අපි ඒ භාග්‍යත් විඳින ගමන් අපි තවත් සසරට සහ විශේෂයෙන්ම නිවනට හේතු වන විදිහේ මහා කුසලයක් තමයි මේ සිද්ධ කරගන්නේ. ඉතින් අපි කරගන්නා වූ මේ සියලුම කුසල සම්භාර ධර්ම අපි හැමදෙනාටම ඊතා ඉක්මන් භවයක ප්‍රාර්ථනීය බෝධියකින් සුව පහසු ප්‍රතිපදාවෙන් අජරාමර නිවනින් සැනසීම පිණිස හේතු වේවා වාසනාව වේවා කියලා අදිෂ්ඨාන කරගමු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. සාදු සාදු සාදු. හැමදෙනාට